සිළු දෙනාගෙන් අවසරයි. විශේෂයෙන්ම ජාතික ජන බලවේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා මැදිහත් වුණු දායකත්වයේ සපයපු කණ්ඩායම තමයි ඔබ ඉදිරිපිට ඉන්නේ. ඒ සිළු දෙනාට බෙහෙන් විශ්වතිවන්ත වෙනවා. මෙම ප්‍රතිපත්තිය සකස් කිරීම වෙනුවෙන් දන් ලද වෙහෙස සහ කාර්යභාරය වෙනුවෙන්. ඒ වගේම මේ ප්‍රතිපත්තිය සකස් කිරීමේදී හුදු දත්ත තොරතුරු මත පදනම්ව පමණක් නෙවෙයි ඒ ශේස්ත්‍රවල ජනතාව ඒ ශේස්ත්‍රවල කණ්ඩායම් මුණ ගැහිලා ඔවුන් එක කරගන්න ලද පුළුල් සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස තමයි මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කරගෙන තිබෙන්නේ. මෙහි මූලික අරමුණ ගත්තොත් මූලික අරමුණ අන් කවරක්වත් නෙවෙයි අපේ මෙම ජාතිය ලාංකීය ජාතිය යලි සුවපත් කිරීමේ වැඩපිළිවෙල. ඇයි මම යලි සුවපත් කිරීම කියලා කියන්නේ? දැන් අපේ ජාතිය ලෙඩ වෙලා ඉන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකින් ඉදිරිපත් කරනු ලැබුවා. අවුරුදු 20ට වඩා වැඩි පුරවැසියන්ගේ 25% කුමන හෝ වර්ගයක බෝ නොවන රෝගයකින් පෙළෙන බව. ඒක දියවැඩියාව, ඒක කොලෙස්ටරෝල්, ඒක බ්ලඩ් සුගර්, මේ බ්ලඩ් ප්‍රෙෂර් මේ ආදී විශාල නේද බෝන් රෝග වලින් පෙළෙන. ඒ වගේම 2016 වසරේ බැලුවොත් පිළිකා රෝගීන් ඒ කියන්නේ පිළිකා රෝගීන් හඳුනාගෙන මේ පිළිකා රෝගීන් මිය ගොස් තිබෙනවා. පිළිකාවේ හේතු කොට 5146. ඒ කියන්නේ දවසකට 14 දිනක් ආසන්න වශයෙන් පිළිකාවට ගොදුරු වී මිය යනවා. ඒ වගේම වකුගඩු රෝගයට ගොදුරු වී ආසන්න වශයෙන් දවසකට 6 දිනක් පමණ මිය යනවා. වසරකට 2147ක් මිය ගොස් තිබෙනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් 6 දිනක් මිය යනවා. සුස්නාබාධිත රෝග හේතු කොටගෙන දවසකට 12 දිනක් මිය යනවා. ඒ නිසා දැන් අපිට සකස් කළ තිබෙන රාජ්‍ය තමයි අපි සියලු දෙනාටම විවිධ රෝගාබාධ හේතු කොටගෙන මේ යන සමාජයක් නිර්මාණය කරලා තිබෙනවා. අපිට තියෙන්නේ මේ යන ආකාරය තෝරගන්න විතරයි. ඒක පිළිකාවක් ඇතිලද? ඒක හෘදය නතර වෙලාද? ඒක වකුගඩු ආබාධයක් හේතු කොටගෙනද කියලා තෝරා ගැනීම පාර විතරයි අපිට ඉතුරු කරලා තිබෙන. අපි හැම දිනාටම ජාතියක් හැටියට මේ යන තත්වයකට මේ සෞඛ්‍ය ශාස්ත්‍රය ඇති වී තිබෙන කඩාවැටීම බලපාලා තිබෙනවා. ඒ නිසා රටක් ඉදිරියට යන්නේ නැහැ නිරෝගී සම්පන්න ජාතියක් නැතුව. ලෙඩ වූ ජාතියක් සහිත රාජ්‍යයක් ලෝකේ කොහෙවත් දියුණු රාජ්‍යයක් නිර්මාණය කරලා නැහැ. ඒ නිසා ඕනෑම රටක් සංවර්ධනය කිරීමේදී ඕනෑම ජාතියක් ශක්තිමත් ජාතියක් බවට පරිවර්තනය කිරීමේදී අතිශය වැදගත් ඒ සමාජයේ මොනතරම් නිරෝගී සම්පන්න සමාජයක් හැටියට ජීවත් වෙනවද කියන කාරණය. ඒ නිසා විශේෂයෙන්ම අපි මේ ප්‍රතිපත්තිය සකස් කිරීමේදී රටක් සංවර්ධනය කරන්න, රටක් දියුණු කරන්න, එහි උපාය මාර්ගීයම කොටසක් ලෙස තමයි නිරෝගී සම්පන්න ජාතියක් බිහි කිරීම සම්බන්ධ වෙන්නේ. එහෙම නැත්නම් නිරෝගී සම්පන්න ජාතියක් වෙනම ඉන්නව දුවන්න පනින්න නේද? ආර්ථිකය වෙනම තියෙනවා. එහෙම නේ. මේ ඔක්කොම එකට ඒකාබද්ධ වී අපේ රටේ සංවර්ධන උපාය මාර්ගීයම කොටසක් තමයි නිරෝගී සම්පන්න ජාතියක් නිර්මාණය කිරීම. අන්නේ අරමුණු කොටගෙන තමයි මේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ඉදිරිපත් කරනු ලැබුණේ. අපි මේ ජාතිය ලෙඩවීමේදී අපි දන්නවා කරුණු කීපයක්. එකක් ප්‍රධාන වශයෙන් ගත්තොත් අපේ ආහාර. ඒ නිසා අපි මෙම සෞඛ්‍ය ප්‍රතිපත්තිය හැදින්වීමේදී සකස් කිරීමේදී පුරවැසියන්ගේ ආහාර පිළිබඳ අපි අවධානය යොමු කොට තිබෙනවා. ඒ මොකද එකක් අප අද අනුගමනය කරමින් තිබෙන ආහාර රටාව වැරදි. අපි දන්නවා මීට අවුරුදු 15කට 20කට පෙර අපි ශ්‍රමය වගුරුපු ආකාරය. අපි කාට හරි කිලෝමීටර 5ක් විතර පයින් යන්න ඕන වුණා නම් අපි පාන්දර නැගිටලා ඉර පායන්න කලින් පයින් යනවා. අද අපි ත්‍රිවිල් එකේ යනවා. එදා අපිට ගහක් කපා ගන්න ඕන වුණා නම් අපි පොරව අරගෙන නේද? කෙටේරි අරගෙන ගහ කපලා කුට්ටි කරලා කරෙන් අරන් එනවා. අද අපි චේන්සෝ එක පාවිච්චි කරලා ට්‍රැක්ටරෙන් පටවගෙන ඉනවා. නිසා අපේ ශ්‍රමයේ වගුරන ආකාරය අපි වෙනස් කරලා තිබෙනවා. ඒක හොඳයි.
තාක්ෂණයේ දියුණු මිනිස්සුගේ වැඩ කටයුතු පහසු කරගෙන යන සඳහා උපයෝග කරගෙන තිබෙනවා. හැබැයි අපි ශ්‍රමයේ වගුරුන ආකාරය වෙනස් වෙලා තිබුණාට අපේ ආහාර ගන්න ආකාරය අපි වෙනස් කරලා නැහැ. මීට දශක ගණනාවකට පෙර අපේ 100 ගත්තු විදියටම තමයි අදත් අපි ආහාර ගන්නේ. විශාල බත් පිඟානයි විශාල නේද? එළවලු දෙක තුනක්. ඒත් අපේ ජීවන රටාව වෙනස් වුණාට ජීවන රටාව වෙනස් වීමට අනුරූපී වන පරිදි අපේ ආහාර රටාව වෙනස් කරගන්න අපි අසමත් වී තිබෙනවා. ලෝකේ පෝෂණ වේදේ කියලා කියන අධ්‍යාපනය විවිධ සමීක්ෂණ කරලා විවිධ පර්යේෂණ හරහා පෝෂණ වේදේ අද විෂයක් බවට පත් වී තිබෙනවා. අද අපි සමහර විශ්වවිද්‍යාලවල පෝෂණ වේදේ පාඨමාලා හැටියට උගන්වනවා. හැබැයි පාඨමාලා ශාස්ත්‍රයේ පෝෂණ වේදේ තිබ්බට ජනතාව නේද පුරුද්දට ආහාර ගන්න. ඒ නිසා අපේ ආහාර රටාව පිළිබඳ නව අධ්‍යාපනයක් අපේ රටේ ජනතාවට ලබා දී යුතු තිබෙනවා. ඒක මා හිතන සෞඛ්‍ය ප්‍රදාන කරුණු. දෙක අපේ ආහාරවල තියෙන පිරිසිදුභාවය. අපේ මහාචාර්යතුමත් පෙන්වා දෙන්න ලැබුවා. ඒ කියන්නේ අද පුරවැසියන්ට ගන්න වෙලා තිබෙන විශාල ප්‍රමාණයක් වස විස වලින් පිරුණු ආහාර. කිසිදු ආහාරයක් පිළිබඳව සහතිකයක් හෝ ප්‍රමිතියක් ලබා දෙන්න ආණ්ඩුවක් බැඳිලා නැහැ. ඕනෑම රටක පුරවැසියන්ට පිරිසිදු ආහාර වේලක් ලබා දීම එම රාජ්‍ය වගකීම. ලෝකේ ගොඩාක් රාජ්‍යවල ඒ සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදන, ඒ සඳහා අවශ්‍ය වෙන අනිකුත් පරීක්ෂණ ක්‍රමවේද, සුපිරික්ෂාකාරීත්වය මේ සියල්ල අනුගමනය කරමින් තිබෙනවා. අපෙත් තියෙනවා හෝටල් පරීක්ෂණ ක්‍රමවේදය. මොකද්ද ක්‍රමවේදය? හෝටලෙට ගිහිල්ලා බලලා ලේබල් එකක් දෙන්න. මේක A ගණේ හෝටලය. A B C කියලා වර්ගීකරණයක් තිබිය හැකිද? එම් වර්ගීකරණයක් තියෙන්න බෑ. ආහාර ගන්න ඕනෑම තැනක් සමාන මට්ටමේ පිරිසිදුභාවයකින් ලැබිය යුතු තිබෙනවා. A B C වෙනුවට තිබිය යුත්තේ A. හරි. B C හරනම් වහන්න උනා. නේද? අපි ආපු විගස වහනවා නෙවෙයි. නමුත් ඒවට යම් කාලයක් ලබා දීලා ඒවා ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවස්ථාවක් ලබා දීලා යම් පිරිසිදු ගණයකට ගෙන ආ යුතු තිබෙනවා. ඒ නිසා දෙවනි කරුණ ආහාරයේ පිරිසිදුභාවය අද අපේ රටේ ලෙඩ රෝග වලට ප්‍රධාන සාධකයක් වෙලා තිබෙනවා. තුන්වෙනි කරුණ තමයි නියමිත ගුණාත්මක සංඝටක වලින් සමන්විත ආහාර වේලක් මිලදී ගැනීමේ නොහැකියාව. එනිසා තමයි අපේ ජයන්ත පෙන්වා දීපු කරුණ ඇතුළේ තිබුණේ. ඒ කියන්නේ ආර්ථික තත්ත්වයක් නිරෝගී භාවයත් අතර සම්බන්ධයක් තියෙනවා. අපේ රටේ සෞඛ්‍ය තත්ත්වයෙන් බෙලහීනම අනාරක්ෂිතම ජනතාව ජීවත් වෙන්නේ ආර්ථික වශයෙන් අඩු පළාත්වල. ඒ නිසා ආර්ථිකයේ මට්ටමක් නිරෝගී සම්පන්න ජීවිතයක් ලැබෙනවද කියන සාධකයක් එක්ක සම්බන්ධයක් තිබෙනවා. ඒකේ ප්‍රධාන දේ තමයි ආහාර. තමන්ගේ ශරීරයට අවශ්‍ය පෝෂදායී සංඝටක වලින් සමන්විත ආහාර වේලක් මිලදී ගැනීමේ හැකියාව තිබෙනවද කියන එක ඉතා වැදගත් කරුණක්. ඒක මම හිතන්නේ මූලික වශයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්තියට ඇතුළත් නොවුණා. අපේ සමස්ත ප්‍රතිපත්ති මාලාව සකස් වෙන්නේ පුරවැසියෙකුට නේද? අවම වශයෙන් තමන්ට අවශ්‍ය වෙන පෝෂදායී ආහාර වේලක්වත් මිලදී ගැනීමේ හැකියාව සහිත ආර්ථිකයක් ගොඩනැගිය යුතුයි. නිරෝගී සම්පන්න භාවී මේ ජාතිය සුවපත් කිරීමේ පළමු සාධක මම හිතන්නේ ආහාර. දෙවනි සාධකය අපේ රටේ ප්‍රාථමික සෞඛ්‍ය අධ්‍යාපනය. මාළඟ වාර්තාවක් තිබෙනවා 2018 අලුත්ම වාර්තාව. ආණ්ඩු ඉස්පිරිතාලෙන් OPD එකෙන් බෙහෙත් තරම් තිබෙනවා මිලියන 50ක් 2018. ඒ කියන්නේ ලක්ෂ 500ක්. ජනගහනය ලක්ෂ 200යි. මම මේ කියන්නේ පෞද්ගලික සාප්පු වලට ගිහිල්ලා බෙහෙත් ගත්ත ප්‍රමාණය නෙවෙයි. ආණ්ඩුවේ බාහිර රෝගියන්සෙන් බෙහෙත් අරගෙන තිබුණ ආයුර්වේද නැතුව පෞද්ගලික රෝහල් වලට නැතුව බාහිර රෝගියන්සෙන් බෙහෙත් අරන් තිබුණ ලක්ෂ 500ක් 2018 වසරේ. හැබැයි ජනගහනය ලක්ෂ 200යි. ඒකෙන් කියන්නේ මොකද්ද? ඒකෙන් කියන්නේ විශාල වශයෙන් අපේ ජනතාව රෝහල් කරා ඇදීගෙන යන ප්‍රවණතාවයක් තිබෙනවා. ඒ ප්‍රවණතාවය ගත්තොත් නේද? පොළට ආපු ගමන් ඉස්පිරිතාලෙට ගොඩ වෙලා යන්න ඕන කියලා කල්පනා කරනවා. එන්නේ පොළට බඩු ගෙනියන්න. හැබැයි පොළට ආපු ඉස්පිරිතාලටත් යන්න ඕන කියලා කල්පනා කරනවා. මේ ළඟදී මට වෛද්‍යවරු කණ්ඩායමක් කිව්වා
සාමාන්‍යයෙන් අර ක්ලිනික් වෛද්‍ය සායනයට අරන් එනවා මාස්පතා කවුරු හරි. එයාට තනියම එන්න බැරිනවම එයා තව කෙනෙක් එක්ක එනවා. එයාට රෝහලට එනවා තව කෙනෙක් එක්කද. පැයක් විතර යනකොට එයාට හිතෙනවා මමත් බෙහෙත් ටිකක් ගත්තොත් හොඳයි කියලා. එයාත් ගන්නවා. මම කියන්නේ මෙහිම බෙහෙත් ගන්න සංස්කෘතියක් ලෝකේ කොහෙවත් නෑ. සමහර රාජ්‍යයන්හිදී පෙනඩෝල් පිටි දෙක ගන්න මමත් ඉඳලා තිබෙනවා. මට પાස්පෝර්ට් එක දීලා ඇලර්ජික් එකක් නැහැ කියලා අස්සනක් ගැහුවම තමයි මට පෙනඩෝල් පිටි දෙක නිදහස් කරන්නේ. හැබැයි අද අපේ රටේ මොකද වෙලා තිබෙන්නේ? අපේ රටේ ප්‍රාථමික සෞඛ්‍ය අධ්‍යාපනයේ බිඳවැටීම හේතු කොටගෙන පුරවැසියන් බෙහෙත් ගන්න ඕන කුමක්ද ගත යුතුද නැද්ද කියලා තීරණයක් ගන්න බැරි තැනට අවිලා තිබෙනවා. වෛද්‍යවරුත් මුහුණ දීලා තිබෙනවා. සාමාන්‍යයෙන් බෙහෙත් දෙන්න නැති දොස්තර කෙනෙක් හිටියොත් එයා හොඳ නැති දොස්තර. වැඩක් නෑ දොස්තර මහත්තයා ගාවට ගිහිල්ලා එයා බෙහෙත් දෙන්නේ නෑනේ. සාමාන්‍යයෙන් මම දන්නවා පෞද්ගලික ආරෝග්‍ය ශාලා පවත්වන ගොඩක් දොස්තර මහතුරු අනිවාර්යයෙන්ම බෙහෙත් වර්ග 3ක් දෙනවා. 5ක් දෙනවා අනිවාර්යයෙන්. පස්වෙනි එක මොකද්ද? C විටමින්. වැඩිපුර C විටමින් බිව්වත් එක නැතත් හරිද? දැන් මොකද්ද මේ වෙලා තිබෙන්නේ? ඒ නිසා ලෝකයේ හොඳට මතක තිබා ගන්න. ඖෂධ කියන්නේ ජාවාරම. ලෝකේ ප්‍රධාන ජාවාරම් 3ක් තිබෙනවා. එකක් බීජ, දෙක අවියායුධ, තුන බෙහෙත්. නැතම ලෝකේ ජාවාරම්. අවියායුධ අලෙවි කිරීම සඳහා යුද්ධ ඇති කරනවා. බීජ අලෙවි කිරීම සඳහා විවිධ විදියට රටවල් වල ජාන සම්පත් කොල්ල කාලා පේටන්ට් අයිති අරගෙන තිබෙනවා. ඒ විදියටම තමයි ඖෂධ ජාවාරම්. ඒ නිසා අපේ රටත් අපේ රටේ ජනතාවත් මේ ඖෂධ ජාවාරම් වල ගොදුරු බවට පත් වෙලා තිබෙනවා. අපේ ප්‍රතිපත්ති අන්නේ ඖෂධ ජාවාරම් වල ගොදුරු වලින් මේ ජනතාව අපි මුදවා ගත යුතු තිබෙනවා. ඒ සඳහා අපි ප්‍රතිපත්ති මාලාවට ඇතුල් කරලා තිබෙනවා. ඊළඟ ප්‍රධාන ප්‍රශ්නේ. අද අපේ සෞඛ්‍ය තියෙන්නේ කොහෙද? අද අපේ රටේ සෞඛ්‍ය තියෙන්නේ රෝහල ඇතුලේ නෙවෙයි. සෞඛ්‍ය තියෙන්නේ රෝහලෙන් එළියේ. රෝහලෙන් එළියේ. ඉස්සර අපිට මතකයි ඉස්පිරිතාලයක් ගාව ඉස්සර තිබ්බ මොකක්ද? ඉස්පිරිතාලයක් ගාව මීට අවුරුදු 10කට 15කට කලින් ඉස්පිරිතාල ආසන්නයේ තිබුණේ මිනි පෙට්ටි සාප්පුව. මොකද ඉස්පිරිතාලෙන් අනිත් ඒවා ඔක්කොම දෙනවා. මුත්‍රා පරීක්ෂණ කරනවා, ලේ පරීක්ෂණ කරනවා, බෙහෙත් ටික දෙනවා. නේද? හැබැයි මිය ගිහපුවම පෙට්ටියක් දෙන්නේ නැහැ. පෙට්ටිය අපි එළියෙන් ගන්නවා. දැන් ඉස්පිරිතාලයක් අවට ගිහලා බැලුවොත් මොකද්ද වෙලා තිබෙන්නේ? පෙට්ටි කඩේ ටිකක් ඈතට ගිහිල්ලා ඉස්සලම තියෙන මොකද්ද? පරීක්ෂා කිරීමේ රසායනගාර, ෆාමසිස් නේද? ඒ කියන්නේ ඉස්සර ඉස්පිරිතාලෙන් දුන්නේ නැත්තේ පෙට්ටිය දැන් පරීක්ෂණ කරන්නෙත් නේ. බෙහෙත් ටික දෙන්නෙත් නේ. ඒ නිසා ඕනෑම ඉස්පිරිතාලයක් හඳුනා ගන්න පුළුවන්. පාරේ යනකොට ෆාමසි ගොඩක් තියෙනවා නම් එතනම කිට්ටු ඉස්පිරිතාලයක් තියෙනවා නේද? ඉස්පිරිතාලයක් හඳුනා ගන්න පාරේ යනකොට ඉස්පිරිතාල කොහෙද කියලා අහන්න ඕනේ නැහැ. ෆාමසි වැඩිම තියෙනවනේ. එතන ඉස්පිරිතාල. සිද්ධ වෙලා තියෙන මොකක්ද? සෞඛ්‍ය සේවය අපිට විශේෂයෙන් ගත්තොත් අපිට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පස්සේ ආරම්භ වෙච්ච යුගයේදී ලෝකෙ ඉතාමත් ශක්තිමත් නිදහස් සෞඛ්‍ය සේවයක් තිබුණු රාජ්‍යයක්. අද මොකද වෙලා තිබෙන්නේ? අද රෝහලේ අපි නිකන් රෝහල් ගොඩනැගිලි සෞඛ්‍ය රෝහල තිබ්බට සේවාව තිබෙන්නේ නෑ. සේවාව මිලදී ගන්න සිදුවී තිබෙනවා. ඒ නිසා මොකද සිදුවී තිබෙන්නේ? තමන්ගේ සෞඛ්‍ය මිලදී ගැනීමේ හැකියාව තමන්ගේ ලෙඩේ අනුව නෙවෙයි තමන්ගේ පොකට් එක අනුව තීරණය කරන්න වෙලා තිබෙනවා. තමන්ගේ පොකට් එකේ තියෙන කුඩා මුදලක් නම් ගේ ගාව තියෙන සාප්පුවට යනවා නේ නිකන්. නේද? ටිකක් වැඩි නම් නගරේ තියෙන වෛද්‍ය මධ්‍යස්ථානට යනවා. තව ටිකක් වැඩි නම් නගරේ ඉන්න විශේෂඥ වෛද්‍යවරයා ගාවට යනවා. ඒ නිසා අපිට සිද්ධ වෙලා තියෙන දේ තමයි අපිට බෙහෙත් ගන්න වෙලා තිබෙන්නේ ලෙඩේට අනුරූපීව නෙවෙයි පොකට් එකට අනුරූපීව. යුක්ති සාගත. කෙනෙකුගේ ජීවත් වෙනවාද නැද්ද කියලා තීරණය වීම. තමන්ගේ සාක්ෂි සල්ලි තියනවාද නැද්ද කියන සාධකයේ මත තීරණය වීම කිසිසේත්ම යුක්ති සාගත නැහැ. ඒක යුක්ති සාගත නැහැ. මාගාව තිබෙනවා කරාපිටිය රෝහලේ අර සායනික පොත නේද? මොකද්ද? ක්ලිනික් එකට එනකොට එන සටහන් පොත. මේ තියෙන්නේ එක රෝගියෙක් ගිහිලා තියෙන 2019 9/20 වෙනිදා. එයා පරීක්ෂණ වලට එයා ගියා. එයාට හදවත් රෝගයක් තියෙනවා. ඊට පස්සේ එයාට පරීක්ෂණ 6ක් නම් කරලා කියලා තියෙනවා. පරීක්ෂණ 6ක් නම් කරලා දෙනවා. පරීක්ෂණ 6 නම් කරලා දීලා අවසානද කියනවා
ඉහත ලේ පරීක්ෂණ වාර්තා සමග 2021 අගෝස්තු මාස 5 වෙනි ඉරිදා 5:03:20ට අංක 39 වෙත පැමිණෙන්න. හරිද? එහෙනම් දැන් යන්නේ කවද්ද? මේ 2019 9 වෙනි මාසේ මේ ගිය මාසේ යනවා. හැබැයි උට පරීක්ෂණ 6ක වාර්තාවක් දීලාගෙන මේ පරීක්ෂණ 6 කරගෙන ඔයා 2021 අගෝස්තු මාසේ එන්නේ. ඔහු ජීවත් වෙයිද උට? එයි. ඔහුට පොකට් එක ලොකු නෑ. පොකට් එක ලොකුයි නෝ. එක එක මට්ටමේ තියෙනවා නේද? අධිකම අයට යන්න පුළුවන් කොයිද? සිංගප්පූරු එලිසබෙත් රෝ වලට පොකට් එක ලොකුයි. ලොකු උනේ කොහොමද කියලා වෙනම හොයන්න ඕන. නේද? අපි දන්නා ලොකු උනේ කොහොමද කියලා. අපිට හැබැයි ඒගොල්ලන්ට පුළුවන් සිංගප්පූරු එලිසබෙත් රෝ වලට යන්න. අර මට මතක එක වෙලාවකදී අපි දිමු ජයරත්න අගමැතිතුමා සිංගප්පූරු වලින් තමයි බේත් ගත්තේ. ජනාධිපති අරමුදෙන් ලක්ෂ 294ක් වියදම් කරා. ලක්ෂ 294ක් වියදම් කරලා ඔහුගේ බෙහෙත් ගැනීම වෙන්නේ. ඊට පස්සේ පාර්ලිමේන්තුවට මම යනකොට මට මෙහෙම මූණට මූණ හම්බුණා. සාමාන්‍ය අපේ පුරුද්දක් තියෙනවා නේ සංස්කෘතියක් තියෙනවා. කවුරු හරි හම්බෙලා ලෙඩ වුණාම කොහොමද කියලා අහන එක. මම ඇහුවා දිමු ජයරත්නගෙන් මේ අගමැතිතුමා දැන් අසනීප තත්ත්වය කොහොමද කියලා. නෑ ඒ තරම් නෑ මේ පොඩි කැස්සක් තිබ්බා. බලන්න මේ පොඩි කැස්සට තමයි ගිහින් තියෙන්නේ. හරි ලක්ෂ 294ක් වියදම් කරලා. මම කියන්නේ තමන්ගේ අතේ තියෙන මුදල් මත එහෙම නැත්නම් තමන්ට තියෙන බලය මත බලයක් මේක වැදගත්. ජබ්දන ජයලජ් ජයවර්ධන එතුමාට මම හිතන ජනාධිපති කරන ලක්ෂ 50ක විතර මුදලක් දුන්නා මේ එතුමා එංගලන්තේ ඉන්නකොට තමයි එතුමාට වරදාබාදී වලින් ලක්ෂ 50ක මුදලක් දුන්නා. ඔහු ඒ මුදලම ඔපරේෂන් කරේ නෑ. ඒ මොනවා කරද්ද හොඳයි මුදලට. ඉතින් මම කියන්නේ බලවත් අයට සහ ධනවත් අයට ජීවත් වීමේ හැකියාව තිබෙන දුබල දුප්පත් අයට මරණය තෝරා ගැනීම සඳහා තිබෙන සෞඛ්‍ය ප්‍රතිපත්තියක් අපේ රටේ තිබෙනවා. මේක අද අවසන් තියෙනවා. ඒ නිසා මොකද්ද අපි කරන්න ඕනකම තිබෙන්නේ? නැවත සෞඛ්‍ය සේවය රෝහල ඇතුළට ගෙනියන්න ඕන. දැන් රෝහල තිබුණට සේවයේ තියෙන එළියේ අපේ මේ ප්‍රතිපත්ති රාමුවේම අරමුණ තමයි යලි අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය. සෞඛ්‍ය අවශ්‍යතාවයන් සඳහා ප්‍රවේශ වීමේ අයිතිය සමාන ලෙස තහවුරු කිරීම තමයි මෙම ප්‍රතිපත්තියේ මූලික අරමුණ. ඔබ ජීවත් වෙන්න තීරණය කරන්න ප්‍රකට් එකේ තරම නෙවෙයි. ඔබ ජීවත් වීම තීරණය කරන්න ඔබගේ සාක්කුවේ තරම නෙවෙයි. ඔබ ජීවත් වීමට තීරණය කරන්නේ ඔබේ ලෙඩට ලබා දිය හැකි උපරිම සෞඛ්‍ය සේවය ලබා දීම හරහා පුළුවන් ද බැරිද කියන කාරණය. අද මිය යන්නේ ඒ ලෙඩේ සඳහා අවශ්‍ය වෙන සියලු පර්යේෂණ ගත හැකි ක්‍රියාමාර්ග අරගෙන නෙවෙයි කරගන්න බැරුව. අපි දැකලා තියෙන ෆාමසි ගාවට ගිහිල්ලා සතියට බෙහෙත් ලියපුවාම දින දෙකේ බෙහෙත් තරයි යනවා. නේද? දින දෙකේ බෙහෙත් තරයි යනවා. මට මෙච්චරයි තියෙන මහත්වෝ දින දෙකක බෙහෙත් දෙන්න බැරිද කියලා අහනවා. පිළිකාර වලට ගිහලා බැලුවා. අද විශාල ප්‍රමාණයක් ඇඳේ වෙවුල ඉන්නවා. අවශ්‍ය වෙලාවට ඉන්ජෙක්ෂන් එක ගහගන්න බැරුව. පුරවැසියන් මිය යා යුතුද? තමගේ පොකට් එකේ තරම මත. තමගේ සාක්කුවේ තරම මත. එනිසා අපේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය නැවත නැවතත් අවධාරණය කරන්නේ මූලික වශයෙන් සකස් කොට තිබෙන්නේ එළියේ තිබෙන සෞඛ්‍ය සේවයේ යලි රෝහල වෙත ගෙන යන්නේ. මේක තමයි අපේ සෞඛ්‍ය ප්‍රතිපත්තියේ අරමුණ. ඊළඟ ප්‍රධාන වශයෙන් ගත්තොත් වකුගඩු රෝගී. වකුගඩු රෝගී ගත්තොත් මගාව වාර්තාවක් තිබෙනවා. ඒකනේ දැන් වකුගඩු රෝගය සඳහා මේ ආණ්ඩුව රුපියල් 5000ක දීමනාවක් දෙනවා. වකුගඩු රෝගී. පදවිය කලාපේ ඉන්නවා පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාස. සාමාන්‍ය ගෙවල් 10000ක් වගේ නේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කියන පවුල් 10000ක් වගේ. 1508ක් ඉන්නවා. ඔවුන්ට 5000 දීමනාව හම්බ වෙනවා 541ක. ඒ කියන්නේ 541කට 5000ක දීමනාව හම්බ වෙන. ඒ කියන්නේ ආසන වශයෙන් 3න් එකකට වගේ. හරි. ඒ 5000 දීමනාව ගන්න අයත් ඒ 5000 වැය කරන්නේ තමන්ගේ ලෙඩේ සඳහා නෙමෙයි. වෙන අවශ්‍යතාවයන් සඳහා. ඒක සමහර ප්‍රජාවක ලෙඩේ වැළඳීම ලොතරැයියක් වගේත් මානව භාගයක් වෙලා තියෙනවා. මාස්පත 5000ක් හම්බ වෙනවා. මෙතන වෙවිලා තියෙනවා. වකුගඩු රෝගීන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 7ක් අත්තරපුවාම 15ක වකුගඩු රෝගීන් 17900ක් ඉන්නවා. 7ක් අත්තරපුවාම මේක ආසන වශයෙන් ගත්තොත් 25000ක් විතර ඉන්නවා. අනුරාධපුරේ ඒතර රෝගීන් 25000ක් විතර මේ වෙලාව වෙනකොට හඳුනාගෙන තියෙනවා. හැබැයි හඳුනාගන්නේ කොහොමද වකුගඩු රෝගී? වකුගඩු රෝගය හඳුනාගන්නේ
නේද සැලකිය යුතු ප්‍රමාණයකින් වකුගඩුවට හානි වූාට පසු ඒ නිසා හානි නොවුණු ප්‍රමාණය පිළිබඳව ඒ කියන්නේ ආරම්භක අධීරී ඉන්න අය පිළිබඳව අපි තාම දන්නේ නැහැ. දැන්ට මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල ලියාපදිංචි වූ සංඛ්‍යාව 15790යි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 7ක් ඇර. ඒ වගේ මේක හැදෙන මට්ටම ගත්තොත් අපිට මතකයි 1990 වගේ තමයි මැදවච්චියේදී ප්‍රාදේශීය ලේකම් කොට්ටාසකින් පළමු වකුගඩු රෝගිය හඳුනාගත්තා. ඒ රෝගියාගේ වයස අවුරුදු 65ක් පමණ වෙලා තිබුණා. එතකොට 1990 ඉඳන් අද වෙනකොට මොකද වෙලා තිබෙන්නේ? අද වකුගඩු රෝගීන් හම්බ වෙනවා අවුරුදු 25 වකුගඩු රෝගීන් හම්බ වෙනවා. අදත් මිය යනවා. වෛද්‍ය සාහිත්‍ය කියන්නේ කුමක්? හඳුනා නොගත් නේද? වකුගඩුවක් අක්‍රිය වීම හේතු කොටකට මිය ගොස් ඇත. තාමත් දන්නේ නැහැ. මේ 21 වෙනි සියවසේ මිනිස්සු මිය යනවා හේතු දන්නේ නැතු. අපි දන්න ඉස්සර නම් කිව්ව නේද? යකා ගැහුවා ඔය වගේ. ඉතින් මොකද වෙලා තියෙන්නේ? මිනිස්සු මිය යනවා හේතු දන්නේ නැතු. අපිට විධිමත් පර්යේෂණයක හදලා තිබෙන වකුගඩු රෝගීන් පිළිබඳව. මුකුත් නැහැ. විශ්වවිද්‍යාල ආචාර්යවරු තමන්ගේ ඊළඟ කඩයිම සඳහා විවිධ වර්ගයේ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරනවා. ඒ පර්යේෂණ පත්‍රිකා තමයි මේ වකුගඩු රෝගය සඳහා කරන පරීක්ෂණ ලෙස තිබෙන්නේ. මට මතකයි පේරාදෙණි විශ්වවිද්‍යාලයක ආචාර්යතුමිය ඒ පරීක්ෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කරලා කිව්වා මේ වකුගඩු රෝගය වැළඳෙන්නේ වැව් වල ඉන්න මාළු කාපුවහම ඔවුන්ගේ බඩේ හැදෙනවා යම් ඇල්ගී වර්ගයක්. ඒ ඇල්ගී වර්ගයේ විස වීමෙන් තමයි මේ වකුගඩු රෝගය වැළඳෙන්නේ කියලා කිව්වා. සාමාන්‍ය ගම්වල ජනතාවට ප්‍රෝටීන් ටික දුන්නෙත් ඔන්න වැව් වල මාළු. ඒකත් නතර කරා. කවුද තහවුරු කරේ? කවුරුත් තහවුරු කරේ නෑ. දැන් ආයේ ඒ මාළු මේ විදිහටම ආහාරයට ගන්න. ඊළඟ තව පරීක්ෂණ පත්‍රිකාවක ඉදිරිපත් කරා. මතු පිට ජලයේ වතුර නෙවෙයි ගැඹුරු ජලයේ වතුර පාවිච්චි කිරීම නිසා තමයි මේ වකුගඩු රෝගය හැදින්නේ කියලා. ඒතර කට්ටිය ලිඳේ වතුර බොන්නේ නැතුව වැවේ වතුර බොන්න පටන් ගත්තා. ඊළඟ තව පරීක්ෂණ පත්‍රිකාවක ඉදිරිපත් කරා මේ වතුර සහ උයන ආහාර පිසින භාජන ඇලුමිනියම් භාජන වීම නිසා තමයි මේවා හැදෙන්නේ. ඒ නිසා මැටි භාජන පාවිච්චි කරන්නේ. ඉතින් ඇලුමිනියම් කලය වෙනුවට මැටි කලය ගත්තා. නේද? ඇලුමිනියම් උයන භාජනය වෙනුවට මැටි භාජනය ගන්න. මට මතකයි ඒ වෙලාවේ මැදවච්චි ආසන සංවිධායක තිස්ස කරල්ලියද්ද මහත්තයා ඡන්දෙට ගිහලා මැටි වළම් බෙදුවා. ඒ කාලේ බෙදුවා ඡන්ද වලට මැටි වළම් බෙදුවා. දැන් වකුගඩු රෝගයට හේතුව ඒක පරීක්ෂණ පත්‍රිකාවක්. ඊට තව පරීක්ෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කරලා කිව්වා මේක නේද? මේක නාත දෙවියෝ විසින් හොයාගත්තා. මේකට හේතුව තියෙන්නේ කැඩ්මියම් නේද? ඒගොල්ලන් පරීක්ෂණ ඉස්සරහට යනකොට මේක මේ අණුව බිඳින්න බැරුව තිබුණා. බිඳීමේ ආකෘතිය කියලා දෙන කවුද? නාත දෙවියෝ කිව්වා. එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ? විවිධ ආකාරයේ පර්යේෂණ හරහා පර්යේෂණ පත්‍රිකා හරහා වකුගඩු රෝගය පිළිබඳ අදහස් ඉදිරිපත් කළා තිබෙනවා. ඊට පස්සේ මම දැක්කා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රුපියල් මිලියන 100ක් වේදම් කළ පරීක්ෂණයක් කරා. කිසිදු පරීක්ෂණයක් කරන්නේ. ලංකාවේ එවැනි පරීක්ෂණ වාර්තාවක අනිවාර්යසේ තමයි නිරීක්ෂණ සහ නිගමනයන් ඉදිරිපත් කිරීම. ඒ පරීක්ෂණය කිසිවක් නෑ. ඒක තනින් තනින් එකතු කරගත්තු කෙනා. මට මේ පරීක්ෂණ වාර්තාව ඕන වෙලා ඒකට සම්බන්ධ වුණු කුරුණෑගල වෛද්‍යවරයෙක්ට මම කතා කරා. ඒකට සම්බන්ධ වුණා. එතකොට මම කතා කරලා ඇහුවා මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වකුගඩු රෝගී පිළිබඳව පරීක්ෂණයක් කරලා තිබෙනවා. ඔබතුමත් ඒ පරීක්ෂණ කමිටුවේ ඉන්නවා. ඉතින් මට ඒක වාර්තාව ගන්න පුළුවන්ද කියලා. එතුමාගෙන් ඒක දැන් එළියට දාලාද කියලා. මේ ඇත්තමම කියන්නේ. අර මේ නිකන් එකතු වෙලා තිබුණ කොළ කෑලි ටික එකතු වෙලා එක පිළකට පිළ ගස්සලා එළියට දාලා කිව්වා මෙන්න වකුගඩු. එඳ අද මොකද වෙලා දහස් ගණන් මිනිස්සු මිය යනවා. මේ වකුගඩු රෝගී හේතු කොට. දවසකට 6 දිනක් මිය යනවා. මම දැක්ක අද අලුත් වාර්තාවක් තිබුණා මම ඒක මට දත්තනේ තහවුරු කරන 15වත් 20වත් අතර මිය යනවා කියලා. මම මේ පැරණි එකක් කිව්වේ 6යි කියලා. දවසකට 15වත් 20වත් අතර මිය යනවා. මිය යනවා විතරක් නෙවෙයි. වකුගඩු රෝගේ විශාල සමාජ අර්බුදයක් නිර්මාණය කළා තිබෙනවා. මා දන්න තාත්තා කෙනෙක් හිටියා තිරප්පනේ අනුරාධපුරේ. ඔහු මහ කන්නේ සියලුවස් වෙන්න. මහ කන්න වගා කරලා වී ටික ගෙදර ගෙනල්ලා ලියුමක් ලිව්වා දරුවන්ට. ලියුමක් ලියලා එයා බෙල්ලේ වැල දාගෙන මැරුණා. ලියුමේ තියෙන්නේ මොකද්ද? මට වකුගඩු රෝගය තිබෙනවා. ඕගොල්ලෝ කරන දේ තමයි මේ වී ටික ඔක්කොම විකුණලා මට බෙහෙත් කරනවා. මාව හොඳ වෙන්නෙත් නැහැ. ඕගොල්ලන්ට කණ්ඩත් නැහැ. ඒ නිසා මම මිය යනවා කියලා. මිනිස්සුන්ට මෙහෙම සිද්ධ වෙලා තිබුණා. ඒ නිසා තාමත් ආණ්ඩුවක් හැටියට වකුගඩු පර්යේෂණ ඒකකයක් ගොඩනගන්න බැරි වී තිබෙනවා. මේ අපි පාර්ලිමේන්තුව අවස්ථා ගණනාවකදී මේ තනින් තන එන පර්යේෂණ පත්‍රිකා ඒවා එක ටේබල් එකකට ගේන්න. ඒ සඳහා විශේෂඥ කණ්ඩායමක් පත් කරන්න. ලංකාවේ කණ්ඩායම් මන්දිනම් විදේශීයින් ගේන්න.
ගෙනල්ලා මේ පිළිබඳ අධ්‍යයනය කරලා නිසි පිළිතුරක් දෙන්න. පිළිතුරක් දෙනකන් తాවකාලිකව මොකද්ද මෙතන තියෙන්නේ? මේ හැම පරීක්ෂණයකම පෙන්වු කරනවා මෙතන වතුරේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. මාළුවත් වතුරේ. තව පරීක්ෂණයක් ආව මට මතකයි නෙළුම් මල කාපුවම මේක ඇතිවෙනවා කියලා. කියන්නේ නෙළුම් මල කාපුවම එහෙන්ද කිව්වා අර මේ නෙළුම් මල කුහරේ සුද්ධ කරලා කන්න කියලා. නෙළුම් හර කුහර දැකලා තියෙනවද? ජුකි මැෂින් එකක් ඕන එක සුද්ධ කරන්න. හරි. ඒක තියෙන්නේ මේ තිත් අර නිකන් මේ උණ බටේ වගේ නෙවෙයි නෙළුම් වලින්. හරි. ඉතින් මම කියන්නේ මේ පරීක්ෂණ පත්‍රික එක තැනක නැහැ. ඒ පිළිබඳ විදුම සාකච්ඡාවක් නැහැ. අපි රණේ පරීක්ෂණ ගැන කියන්නේ. සාමාන්‍ය ලෝකේ ගොඩක් පරීක්ෂණ පත්‍රිකා මාධ්‍ය සාකච්ඡා තියලා එළියට දක්වන්නේ. ඊට අදාළ විශේෂඥ මණ්ඩලයේ පරීක්ෂණ පත්‍රිකාව ඉදිරිපත් කරන්න. මාධ්‍ය සාකච්ඡා තීමි මේ ජනතාවගේ වේදනාව විවිධ ආකාරයෙන් විකුණමින් තිබෙනවා. ඒ නිසා එක වකුගඩු මර්ධන පරීක්ෂණ ඒකකයක් පිටවන්න ඕන. මේ පරීක්ෂණ පත්‍රික එක තැනකට එන්න ඕන. අපි දේශීය ඥානය මදින විදේශීය ඥානය අපි ගේන්න ඕන. මේක විශාල ව්‍යසනයක් අද අපේ රටේ. මට එක වෛද්‍යවරයෙක් කිව්වා අනුරාධපුර එයා මේ ඇවිල්ලා අධිකරණ වෛද්‍ය නිලධාරීතුමා අනුරාධපුර මහ රෝලේ හිටපු. එතුමා කිව්වා මේ ඇක්සිඩන්ට් වෙලා මැරුණොත් අනුරාධපුරේ කවුරු හරි කෙනෙක්. හරිද? ඔපරේෂන් ඒ කියන්නේ ඒක කපනකොට තේරුම් ගන්න පුළුවන් කිව්වා මෙයා රජරට කෙනෙක්ද පිට කෙනෙක්ද කියලා. ඒ කියන්නේ නම දැනගන්න ඕනේ, ඉන්න තැන දැනගන්න ඕනේ, ඇඩ්‍රස් එක දැනගන්න ඕනේ. හැබැයි ශරීරය කපුවාම කියන්න පුළුවන් කිව්වා මෙයා මේ පළාතේද වෙන පළාතකද කියලා. ඇයි වකුගඩුව දිහා බලලා කියන්න පුළුවන් මොකද වෙලා තියෙන්නේ? මොන පළාතේද කියලා. නිසා මේක විශාල මැදවච්චිය කුඩා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙන් පටන් ගත්ත එක අද මැදවච්චිය ඉඳන් මේ පැත්තට පොළොන්නරුව පැත්තෙන් කදුරුවෙල ඉක්මවා ගොස් තිබෙනවා. මේ පැත්තෙන් මාතලේ ඒ කියන්නේ නාවුල දක්වා ගමන් කරලා තිබෙනවා. අර පැත්තෙන් මයංගනේ හරහා ගමන් කරලා තිබෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් නේද ගල්ගමුව වාරිපොළ නිකවරටි දක්වා ඇවිල්ලා තියෙනවා. මුළු පදාසයක්ම පැතිරලා මේ වකුගඩු රෝගී පැතිරෙමින් තිබෙනවා. නමුත් උත්තරයක් හොයාගන්න මිනිස්සු මැරෙනවා. මැරෙනවා විතරක් නෙවෙයි ආර්ථික වශයෙන් ඒ පවුල් විශාල ව්‍යසනයකටපත් වෙනවා. සමහර පවුල් ගෙවල් උගස් දීමේ, ඉඩම් උගස් දීමේ මේ ඔපරේෂන් එකට යොමු වෙලා තිබෙනවා. හැබැයි කෙටි කාලයක් ඇතුළත මැරෙමින් යනවා. ඒ නිසා අපි විශේෂ අවධානය මේ වකුගඩු රෝගය පිළිබඳව ඒ ව්‍යාප්ත වීම පිළිබඳව අපි අවධානය යොමු කරලා තිබෙනවා. මොකද අනිත් ඒවට දක්වන උනන්දුව මම හිතනවා ඩෙන්ගු වලට දක්වන උනන්දුව මේකට දක්වනද පාලකයා. දැන් ඩෙන්ගු වෙන කාලෙට බලන්නකෝ. ඩෙන්ගු පත්‍රිකා බෙදනවා, ඩෙන්ගු ගෙවල් පරීක්ෂා කරන්න එනවා, පරීක්ෂා කළා දඩ ගහනවා නේද? කියන්නේ ඩෙන්ගු මර්ධනය කරගන්න බැරි වෙච්ච එක වෙනම දෙයක්. හැබැයි ඩෙන්ගු සඳහා ටීවී දැන්වීම කොච්චර යනවද? කොච්චර යාන්ත්‍රණයක් හදනවද? එයි. මදුරුව විදින්නේ ගමේ අයට විතරක් නෙවෙයි. ඒගොල්ලන්ටත් මදුරුව විදිනවා. දැන් ඒගොල්ලන්ගේ ජීවිතයට ඒක අවදානම. මොකද නේද? ඌට තේරෙන්නේ නැහැ නේ. මෙයා ධනවත්ද, දුප්පත්ද, ප්‍රබලද, බලවත්ද කියන තේරෙන්නේ. ඒ නිසා මම කියන හොඳයි. ඒ හේතුවෙන් හරි ඩෙන්ගු කරේ මේ අවධානය යොමු කරන එක හොඳයි. හැබැයි වෙලා තියෙන්නේ මොකද්ද? ඊට වඩා ලොකු ව්‍යසනයක් බවට පත් වී තිබෙන වකුගඩු රෝගය පිළිබඳව කිසිව අවධානයක් මේ පාලක යොමු කරන්නේ ඒයි ඔවුන් දුප්පත් දුබල ජනතාවක් මේකට ගොදුරු වෙලා තිබෙනවා. ඒ නිසා අපි විශේෂ අවධානය එහි කරේ යොමු කරමු. ඊළඟ ප්‍රධාන වශයෙන් ගත්තොත් රෝහල් වල යටිතල පහසුකම් මට වඩා ඔයගොල්ලෝ දන්න. පෞගේ කාලේ අපිට මතකයි ඩෙන්ගු මර්ධනය ඩෙන්ගු ව්‍යාප්ත වුණු වෙලාවේදී උණ රෝහල වහලා තිබ්බා. ඒ කියන්නේ මා ලංකාවේ පළමු වතාවට දැක්කා උණ රෝහල ගේට්ටුවේ බෝඩ් එකක් දාලා තිබ්බා නේද? ලෙඩ්ඩු පිරී ඇති බැවින් අලුත් ලෙඩ්ඩු ඇතුළත් කරගන්නේ නැත කිය. ඒතර එළියෙන් ලෙඩා මොකද කල්පනා කරන්නේ? ඇඳක් හිස් වෙන කෙනෙක් මිය යනකම් ප්‍රාර්ථනා කරනවා. තිබ්බේ. ඒකනේ රෝහලට ගිහිල්ලා බැලුවා. ඇඳ යට, ඇඳ උඩ දෙන්න බංකුවල මම ළඟදී තඹුත්තේකම රෝහලට ගියා අපේ පක්ෂේ පැරණි සහෝදරයෙක් බලන්න. බලලා තියෙනවා. ඇඳ යට, ඇඳ උඩ, ඇඳවල දෙන්න ලෙඩ්ඩු මොකද මේ සිද්ධ වෙලා තියෙන්නේ? එනිසා යටිතල පාසුකම් මුළුමනින්ම බිඳවට්ටවා තිබෙනවා. මම ওই විදිහටම එංගලන්තේ අපේ ගියපු වෙලාවකදී අපේ සහෝදරියගේ දරුවෙක් අසනීප වෙලා හිටියා. එයා 6 වසර වගේ දරුවෙක්. එයාගේ කොඳුයට පේලියේ ඇදයක්. ඊට පස්සේ වයසට ගියාට පස්සේ යාට ඒක ලොකු හානියක් වෙන්න පුළුවන් කියලා ඔපරේෂන් කරන්න කියලා. ඊට මාස දෙකක් ඉන්න උනා රෝහල. මාස දෙකේ මොකද වෙලා තියෙන්නේ? පාසලෙන් ගුරුවරයෙක් වෙනවා ඒ දරුවට උගන්වන්න. ඒ දරුවට අනිකුත් ඒ ලෙඩේට අනුරූපී වන පරිදි ඉදිහැකි ක්‍රීඩාවන් තිබෙනවා. අපේ රටේ මොකද වෙලා තිබෙන්නේ? ළමයෙක් විභාගේ පෙළුනාම කියනවා නෑ ආසනීපෙලා මාස දෙකක් ස්පිරිතාලේ හිටියනේ. ඒ නිසා පේන්නේ. ඉතින් සෞඛ්‍ය සේවය එතෙන්ට දියුණු වෙලා තිබෙනවා. හැබැයි අපේ රටේ මොකද වෙලා තිබෙන්නේ? අපේ රටේ ආසන වශයෙන් ගත්තොත් ලෙඩෙකුට ඇඳක් දෙන්න බැරි වෙලා තිබෙනවා.
ඒ නිසා අපි විශේෂ අවධානයක් යොමු කරනවා මේ යටිතල පහසුකම් ටික වර්ධනය කරන්න. ඒක අපේ ප්‍රතිපත්තියක මූලික කර්ම බවට පත් කරනවා. ඒ නිසා නිරෝගී සම්පන්න ජාතියක් බිහි කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රතිපත්තියක් අපි ඉදිරිපත් කළා. ඒක ගොඩාක් අය කරන තර්කය තමයි මොකද්ද? ගොඩාක් අය කියන තර්කය තමයි. ඔය ඔක්කොම ඇත්ත තමයි. සල්ලි කොහෙන්ද? කොහෙන්ද සල්ලි? 2009 ඉඳන් මේ වෙනකොට 2009 ඉඳන් මේ වන විට එයාලංකේකේ පාඩුව බිලියන 142යි. එන බිලියනයක් කියන්නේ කෝටි 100යි. ආසන්න වශයෙන් ගත්තොත් කෝටි 14200යි. මොකද වෙලා තියෙන්නේ? මම හිතා රෝහල් කීයක් වෙයි තියෙන්නේ? 550ක්. 600. 650ක්. එතන මෙතන පාඩු කෝටි 14000 ගන්න. නේද? ඒ කියන්නේ සෑම රෝහලකටම ආසන්න වශයෙන් ගත්තොත් 600යි නේද? 10 ගානේ දුන්නොත් 6000යි, 20 ගානේ දුන්නොත් 12000යි නේද? 25 ගානේ. කෝටි 25 ගානේ හැම රෝහලකටම දෙන්න තිබ්බා. එයා ලංකේකේ මුදල් ඉතුරු කරගත්තා. වෙන මොකුත් උන්. නේද? ඕන රෝහල් දෙකකට කෝටිය ගානේ දෙන්න තිබ්බා. නෙළුම් කුළුන කෝටි 200 ගත්තා. නේ මේ මිස් ධනේ නැහැ කියන්නේ බොරු. හරිද? ඒගොල්ලන්ට ඕන එකක් කරන්න පටන් ගත්තාම ඒගොල්ලෝ ධනේ නැහැ කියන්නේ. ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් කරන්න ඒගොල්ලෝ ධනේ හොයාගන්න. අපේ රටේ දල ජාතික නිෂ්පාදිත ප්‍රතිශතයක් හැටියට ආණ්ඩුවේ ආදායම 15% වුණාට ආණ්ඩු වියදම 28%යි. ආණ්ඩු වියදම දල ජාතික නිෂ්පාදනයේ 28%ක් තියෙනවා. ආදායම 15%යි. ඒ කියන්නේ උපයා ගන්නලා ආදායම වියදමට මදි. ඒක ඇත්ත. උපයා ගන්න ආදායම වගේ දෙගුණයක වියදමක් තියෙනවා ආණ්ඩුව. හැබැයි ඒ වියදමට සෞඛ්‍ය වියදම ඇතුළත් කරන්න බැරි ඇයි? ඇයි බැරි? ඒක ඇතුළත් කරා. ඒගොල්ලන්ගේ නාස්තිකාර වියදම ගොඩක් කියන්නේ යන්නේ නේ. මේ වියදම් ටික ඉතුරු කරොත් මේ සෞඛ්‍ය සේවිතාව හොඳින් ප්‍රතිසංවිධානය කරන්න පුළුවන්. මේ මහ ජනතාවගේ ලෙඩ සුව කිරීම වෙනුවෙන් මේ ජාතිය සුවපත් කිරීම වෙනුවෙන්. ඒ නිසා මා හිතනවා අපේ ජාතිය සුවපත් කිරීම සඳහා අවශ්‍ය වෙන සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ අපි ඉදිරිපත් කළා තිබෙනවා. මා හිතන්නේ අපේ දේශපාලන සංවාදය අපි ගේන්න ඕන අද එතෙන්ට කියලා. නැත්නම් අද අපේ රටේ දේශපාලන සංවාදය තියෙන්නේ කොතැනද? තොණ්ඩමන් සහය දුන්නේ කාටද? අපිට වැඩක් තියෙනවා. ජනතාවට මොකක්ද එකකින් ඇති ඵලය? රිසාත් බදුද්දීන් නගින්නේ මොන වේදිකාවේද? ඒක ජනතාවගේ ප්‍රශ්නයත් එක්ක මොකක්ද ඒකේ තියෙන සම්බන්ධය? මා දන්න මාධ්‍ය නාලිකා ගොඩක් ජනතාවගේ ඇත්ත ප්‍රශ්නේ වෙනුවට ඒගොල්ලෝ විසින් නිර්මාණය කරන සාකච්ඡාවක් දේශපාලන කරලියට ගෙනලා තිබෙනවා. දේශපාලන කරලියේ තියෙන ජනතාවගේ ප්‍රශ්න සාකච්ඡා වෙන වේදිකාව නෙවෙයි. දේශපාලන කරලියේ තිබෙන්නේ ඔවුන් විසින් ඔවුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සාකච්ඡා කරන ලද වේදිකාව. ඒ නිසා අපේ අභියෝගය තමයි අපි කොහොමද ජනතාවගේ ජන ජීවිතයත් එක්ක සම්බන්ධ වූ ගැටලු දේශපාලන වේදිකාවට ගේන්නේ. ඒ නිසාම තමයි අපි කල්පනා කරේ විශේෂ ක්ෂේත්‍ර 8ක ප්‍රතිපත්ති ප්‍රකාශන වෙන වෙන මිලි දක්වන්න ඕන කියලා. මොකද ජනතාවත් එක්ක මේ දේශපාලන කරලිය උණුසුම් වෙලා තිබෙන වෙලාවේදී සාකච්ඡාවට ගත යුතු වන්නේ තොණ්ඩමන් කොයි පැත්තේ දින්නේ ශ්‍රී ලංකාවේ മന്ത്രിවරුන්ට හූ කිව්වද අපිට මොකෝ? නා කාට හරි රිදෙනවද නේ දුමින්දට හූ කිව්වා ජෝන්ට හූ කිව්වා ඉතින් අපිට මොකෝ? මගේ ඒක ජනතාවගේ ප්‍රශ්න නෙමෙයි. ඒගොල්ලන්ට හූ කියනවද? ඒගොල්ලන්ට බදා වැළඳ ගන්නවද? මල් දෙනවද? වඳිනවද? ඒවා ජනතාවට අදාළ ජනතාවගේ මූලික ප්‍රශ්නත් එක්ක ඒවා කිසිසේත්ම විසඳුම් සඳහා බැඳීමක් නැහැ. නේද? ඒ ඇයට හූ කියවීමක් ජනතාවගේ ප්‍රශ්නත් අතර තියෙන සම්බන්ධකමක්. ඒගොල්ලෝ මල් දීලා පිළිගැනීමක් ජනතාවගේ ගැටළු විසඳීම සඳහා තියෙන සම්බන්ධ කිසිදු සම්බන්ධයක් නැහැ. එනිසා අද මොකද කරමින් තිබෙන්නේ? ඇත්ත ජනතාවගේ ප්‍රශ්න යටිබිම් ගත කරලා ඒගොල්ලෝ විසින් නිර්මාණය කරලාද සාකච්ඡාවක් දේශපාලන කරලියට ගෙනත් තිබෙනවා. ඒ නිසා අමාරුවෙන් හරි අපි දේශපාලන කරලියට යලි ගෙන යුතු තිබෙනවා ජනතාවගේ ඇත්ත ප්‍රශ්න. මෙතෙන්ට එක්රැස් වෙලා තිබෙන්නේ සෞඛ්‍ය ශාස්ත්‍ර පිළිබඳ උනන්දුවක් තිබෙන, ඒ පිළිබඳ අවධානයෙන් ඉන්න, ඒ ශාස්ත්‍රවල නියැලෙන කණ්ඩායමක් තමයි මෙතන විශාල ප්‍රමාණයක් එක්රැස් වෙන්නේ. ඔබට විශාල කාර්යභාරයක් තිබෙනවා. නව සංවාදයක් ඔබ ඉන්න තැන පටන් ගන්න. ඔබේ ගමේ පටන් ගන්න. ඔබේ නගරේ පටන් ගන්න. අපේ රටේ නව සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ඕනද නැද්ද? අධ්‍යාපන ප්‍රතිපත්තියක් අවශ්‍ය නැද්ද? මේ අධ්‍යාපන ප්‍රතිපත්ති මේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යනවාද? මේක වෙනස් කරනවාද? කියන සාකච්ඡාව මම හිතන්නේ ප්‍රබල සාකච්ඡාවක් බවට අපි පරිවර්තනය කරගත යුතුයි. ඒ වෙනුවෙන් සියලු දෙනාට මැදිහත් වෙන්න එකතු වෙන්න කියලා ඉල්ලා සිටිමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාට.